සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. අපි අදත් බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30ට face to face වැඩසටහනින් යම් කිසි මාතෘකාවක් සම්බන්ධ විෂය ප්‍රාමාණිකයක් සමග කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ දන්නවා පසුගිය කාලේ අපි බොහෝ විට සිකුරාදා දිනේ තමයි මේ වැඩසටහනට යොදාගත්තේ. නමුත් විවිධ තාක්ෂණික කාරණා සමග විදුලි කප්පාදු ආදී හේතු නිසා බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30ට අපි සාකච්ඡා පවත්වනවා. මෙහිදී අපි සමාජයේ මේ වෙන විට කතා බහට බඳුනු තිබෙන යම් මාතෘකාවක් පිළිබඳව ඒ විෂයේ යම් කිසි ප්‍රවීණයක් එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරකෙක් සමග දඩුමලියකට බලාපොරොත්තු වෙනවා පුරා පැයක කාලයක්. ඉතින් මේ IMF යෝජනාවලිය පිළිබඳව මම හිතන්නේ අපේ රටපත් වෙලා තිබෙන ආර්ථික බංකොලොත්තාවයත් එක්ක IMF එක දිහාවට හුඟක් දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම වෙනදාට වඩා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව් අපකාර බලාපොරොත්තු මම හිතන්නේ සමාජයේ සාමාන්‍ය ජනතාව ලෙස සිවිල් පුරවැසියන් ලෙස අපිටත් දැනට තිබෙනවා. මිනිස්සු ගැන බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් අපි දන්නවා ඔවුන් විවිධ ආකාරයේ යෝජනා රාජ්‍යයට ඉදිරිපත් කරනවා මුල කළමනාකරණය පිළිබඳව. ඉතින් පුද්ගලීකරණය පාඩු ලබන ආයතන විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසායකත්වයේ යටතේ පාඩු ලබන ආයතන වලට කුමක්ද කළ යුත්තේ කියලා මම හිතන්නේ අපි කවුරුත් දන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස දශක ගාණක් තිස්සේ ඒවා රාජ්‍යයෙන් පුළුවන් තරම් මුදවලා පුද්ගලිකාංශය අතර පත් කරන්න ඕන කියන මතය. ඉතින් මේ පිළිබඳව සමාජයේ පසුගිය කාලේ, ඒ කියන්නේ විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේ පැමිණීමට පෙර තිබුණේ යම්කිසි ඍණ අදහසක්. නමුත් අපිට දැන් පේනවා සාමාන්‍ය පුරවැසියන් අතරත් මේ පිළිබඳව යම්කිසි ධනාත්මක කතා බහක් තිබෙන බව. ඉතින් මෙබඳු තත්ත්වයක් තුළ අපි කල්පනා කරා සමාජ ක්‍රියාකාරීත්වයක් ඒ වගේම වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයක් සහ අපේ සමාජ දේශපාලන ව්‍යාපාරවල හිතවතෙක් වෙන ධනංජය සිරිවර්ධන මහත්මයා. ඔහු ලේකම් ලංකා බැංකු සේවක සංගමේ ලංකා බැංකුවේ දැනට එම වෘත්තීය සමිතියේ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. එතුමා සමග අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා පුද්ගලීකරණය විසඳුමද කියන මාතෘකාව යටතේ. මේදී ඇත්තටම මේ විශේෂම බැංකු ශාස්ත්‍රය පිළිබඳව එතුමාගේ තියෙන දැනුමත් එක්ක මම වැඩිපුරම කැමති බැංකු ශාස්ත්‍රය සම්බන්ධව කතා කරන්න. අපිට පුද්ගලීකරණය කොහොමද විශාල මාතෘකාවක් අපේ රාජ්‍ය ආයතන විවිධ මුහුණුවරවල් තිබෙනවා. නමුත් අපි කෙසේ වුණත් මේ පුළුල් මාතෘකාව ඔස්සේ පුළුවන් තරම් එතුමාගේ විෂයපතේ ඔස්සේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමා ආයුබෝවන් කියලා අපේ වැඩසටහන පිළිගන්නවා. කෙටි දැනුම් දීමකින් සම්බන්ධය පිළිබඳව ධනංජය මහත්මයා. අපේ වැඩසටහනේ ස්වරූපය තමයි ඔබතුමාට මම ලබා දෙනවා යම්කිසි විනාඩි 10ක 15ක පමණ කාලයක ඔබතුමාට මාතෘකාවට ප්‍රවේශය ලබා ගන්න. ඊට පස්සේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ලෙස අපිට තිබෙන ගැටලු මගේ හිතට ආපු දේවල් තිබෙනවා. ඉතින් ඒවා අපිට සමහර අය SMS කරලා යවපු තියෙනවා. මේවා අපි ඔබතුමාගෙන් විමසීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබතුමාගේ මූලික ප්‍රවේශය ලබා ගන්න කියලා මම ආරාධනා කරන බොහොම ගෞරවයෙන්. ස්තුතියි සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා වෛද්‍ය නිජිත්න ප්‍රියංකර මහත්මයාට. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ලංකා බැංකු සේවක සංගමේ විදිහට අද කාලීන මාතෘකාවක් සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඉතින් ඔබතුමා සඳහන් කර පරිදි මේ මාතෘකාවට මම මුලින්ම ප්‍රවේශයක් ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පසුගියදා ජනාධිපතිතුමා විසින් 2022 වසරේ අතුරු අයවැය යෝජනාවලිය තුල විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරා. රාජ්‍ය බැංකු ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක ලංකා බැංකුව සහ මහජන බැංකුව කොටස් 20%ක් නිකුත් කළ යුතුයි කියන යෝජනාව. ඒකේ එතුමා එතෙන්ට තව දෙයක් එකතු කරා. ඒ කොටස් නිකුත් කිරීම ගනුදෙනුකරුවන් සහ සේවක මණ්ඩලය වෙත නිකුත් කරනවා කියන එක. මම මුලින්ම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මේ රාජ්‍ය බැංකු වල තියෙන වැදගත්කම පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද රජයේ බැංකු විදිහටම පවත්වා ගැනීමේ වැදගත්කම සම්බන්ධව. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ දන්නවා අපිට දරුණු යුද්ධයක් අපි පසුගිය කාලේ අවුරුදු 30ක දරුණු යුද්ධයක් මේ රට අත්විඳා. මේ යුද්ධ සමයේදී ඒ යුද්ධ ජයග්‍රහණය දක්වා රාජ්‍ය බැංකු පද්ධතිය ඒවකට පැවති රජයන් ආණ්ඩු කිහිපයක් මේ වසර 30 තුල රට පාලනය කරා. ඒ සියලුම රජයන්ට මේ යුද්ධය කරන්න මහ දැවැන්ත ශක්තියක් ලැබලා දුන්නා. යුද්ධය ජයග්‍රහණය දක්වාම ආර්ථික වශයෙන් රජයට ඒ සඳහා ශක්තිය දුන්නේ රාජ්‍ය බැංකුව. ආයුධ ගෙන්නන එකේ ඉඳන් ඒ වගේම අපගේ ත්‍රිවිධ හමුදාවන් නඩත්තු කිරීම දක්වා මේ සියලු කරුණු වලට මහ දැවැන්ත ශක්තියක් ලැබලා දුන්න රාජ්‍ය බැංකුව.
එහෙම හයියක් රාජ්‍ය බැංකු වලට තිබ්බා. ඒ වගේම තමයි 2008 වසරේදී දැවැන්ත ආර්ථික අර්බුදයක්, ගෝලීය ආර්ථික අර්බුදයක් ආවා. ඒකෙදි ඒ 2008 වසරේ නෙමේ විතරක් නෙමේ තව අවස්ථා ගණනාවකදී ගෝලීය අර්බුද රට තුලට ගලාගෙන එන්න තිබු අවස්ථාවල මේ රාජ්‍ය බැංකු ඉතාමත්ම ශක්තිමත්ව පැවතීම හේතුවෙන් ඒ අවස්ථාවේදී ඒ අර්බුද ලංකාව තුලට රට තුලට ගලාගෙන එන්නේ නැති වෙන්න රජයට මහ දැවැන්ත ශක්තියක් ලබා දෙන්න රාජ්‍ය බැංකු වලට හැකියාව තිබ්බා. එච්චර ශක්තිමත් රාජ්‍ය බැංකු පද්ධතියක් ලංකාව තුල පැවතියා. ඒ වගේම තමයි අපි බොහෝ විට මේ රජයට ණය ලබා දෙන රාජ්‍ය බැංකු විදියට පුද්ගලික බැංකුවල ඒ තත්ත්වය ඉතාමත්ම අඩුයි. නමුත් රාජ්‍ය බැංකු තුලින් තමයි විශේෂයෙන්ම රජයේ බැංකු කරුවා විදිහට රජයට මේ රටේ සංවර්ධන කටයුතු සඳහා ඒ වගේම රජයේ අනිකුත් සියලුම කටයුතු සඳහා ණය ලබා දීම රජයේ බැංකු කරුවා විදිහට මේ විශේෂයෙන්ම ප්‍රධාන බැංකු රාජ්‍ය බැංකු තුලින් තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම රජයේ භාණ්ඩාගාරයේ ගිණුම මෙහෙවන්නෙත් ලංකා බැංකුව රජයේ භාණ්ඩාගාර ගිණුම මෙහෙවනවා. එම් රජයේ භාණ්ඩාගාර ගිණුම තුලින් මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ ඒ වගේම අනිකුත් රටේ ජනතාවගේ වැටුප් ගෙවීමේ ඉඳලා අනිකුත් සියලුම සහන සැලසීම සඳහා රජයට අවශ්‍ය සියලුම මූල්‍ය ශක්තියින් ලබා දෙන රාජ්‍ය බැංකු පද්ධතිය. ඒ වගේම තමයි මේ රාජ්‍ය බැංකු විදිහට අපි රජයට ලාභාංශ ගෙවීමක් සිද්ධ කරනවා ලබා ගන්නා ලාභයෙන්. ඒ වගේම බදු ගෙවීමක් සිද්ධ කරනවා. රාජ්‍ය බැංකු උපයන ලාභයෙන් වසරකට 70%කට ආසන්න ප්‍රමාණයක් ලාභාංශ විදිහට ඒ වගේම බදු විදිහට මේ රජයට ගෙවීම් සිද්ධ කරනවා. ඒ වගේම රජයේ විවිධ සුබ සාධන කටයුතු වලදී රාජ්‍ය බැංකු විදිහට ඒවට විශාල අනුග්‍රහයන් දක්වනවා මේ රටේ ජනතාවට සුබ සාධන කටයුතු සිද්ධ කරන්න රටේ ජනතාවට විවිධ ආකාරයේ සේවයන් සපයන්න රාජ්‍ය බැංකු ඉතා විශාල දායකත්වයක් මේ රජයට ශ්‍රී ලංකාවේ රජයට දක්වන රාජ්‍ය බැංකු විදිහට. ඒ වගේම තමයි රටේ මහජනතාව ගත්තාම රටේ මහජනතාව විදිහට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා විශාල සහන පුද්ගලිකාංශයට වඩා වැඩි සහන ලබා දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය බැංකු විදිහට අතීතයේ ඉඳන් කරගෙන යනවා. මොකද මේ ජනතාව රටේ ඉන්න ජනතාව බැංකු පද්ධතියට ඇද ගැනීම මූලික වශයෙන් සිද්ධ කරන්නේ රාජ්‍ය බැංකුව විසින්. රජයේ බැංකුව පිළිබඳ තියෙන විශ්වාසය මේකට එක් විශේෂ හේතුවක් වෙනවා. ඒ වගේම රජයේ බැංකුව විදිහට තියෙන ශක්තිමත් භාවය මේකට තවත් රුකුලක් වෙනවා. මේ රටේ ජනතාව බැංකුකරණයට ඇද ගැනීම සඳහා විශාල දායකත්වයක් රාජ්‍ය බැංකු සපයනවා. ඊට පස්සේ ඒ බැංකුකරණයට හුරු වීමත් එක්ක ටිකෙන් ටික ඒවා වෙන ඒ කියන්නේ ජනතාවගේ කැමැත්ත අනුව පුද්ගලික බැංකු වලට ඒවා විහිදී යනවා. ඒ ආකාරයට මේ බැංකු පද්ධතිය තුළ ගනුදෙනුකරුවන් විශාල වශයෙන් බැංකු පද්ධතියට ඇද ගැනීමේ ආරම්භය රාජ්‍ය බැංකු ලබා දෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න තමන්ගේ ව්‍යාපාර කටයුතු යම්කිසි අර්බුදයකට එනවා නම් ඒවායේදී ලබා ගන්න ඕන විසඳුම් ඒවායේදී කොහොමද මුහුණ දෙන්නේ ඒවට ඕන ශක්තිය ලබා දෙන්න උපදේශන සේවාවක් විදිහටත් අපි රාජ්‍ය බැංකු ජනතාවට රටේ ජනතාවට ඉතාමත්ම සමීපව කටයුතු කරනවා. මෙන්න මේ ආකාරයේ මහා දැවැන්ත ක්‍රියාවලියක් රාජ්‍ය බැංකුව විසින් මේ රට තුල සිද්ධ කරගෙන යනවා. එතකොට රාජ්‍ය බැංකුව පුද්ගලිකකරණය කිරීම තුලින් අපිට ඒ වගේ තැනකට යන්න පුළුවන්ද කියන ගැටලුවක් මතුවෙනවා. අපි මේ පිළිබඳ විස්තරාත්මකව ඉදිරියේදී කතා කරමු. ඒ වගේම තමයි වර්තමානයේ මේ රාජ්‍ය බැංකුව පද්ධතිය වර්තමානයේ තත්ත්වය පිළිබඳ මූලික වශයෙන් මම ප්‍රවේශයක් විදියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද රාජ්‍ය බැංකුවක් විතරක් නෙමෙයි මේ රටේ ඕනෑම බැංකුවක තමන්ගේ වත්කම් වලින් 14%ක් අවම වශයෙන්
ප්‍රාග්ධානයේ වශයෙන් තබාගත යුතුයි. ඒක තමයි ජාත්‍යන්තර බාසල් නීතිය අනුව ජාත්‍යන්තර මිනුම් අනුව ප්‍රාග්ධානය තම වත්කම් වලින් 14%ක් අවම වශයෙන් පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම තමන්ගේ ද්‍රවශීලතාවය 20%ක් අවම වශයෙන් පවත්වා ගත යුතුයි. ඒ කියන්නේ ගනුදෙනුකරුවෙක් තමන්ගේ මුදල් ඉල්ලූ විට ගෙවීමේ හැකියාව තබා ගන්න ඕනෑම බැංකුවක් 20%ක් තම වත්කම් වලින් පවත්වාගෙන යා යුතුයි. රාජ්‍ය බැංකු පද්ධති ඉතාමත්ම ශක්තිමත්ව මේ දෙක ක්‍රියාත්මක කරමින් පසුගිය කාලය තුලම පැවතුණා. යම් කිසි විදිහට දැන් මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඔබ සියලු දෙනාම දන්නවා. රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මේ ප්‍රාග්ධානය සහ ද්‍රවශීලතාවය කියන කාරණාව සම්බන්ධව යම් කිසි ගැටලුවක් මතුවලා තියෙනවා. ඒක අපි පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඒක බැංකු පද්ධතියට විතරක් නෙමෙයි රටේ තියෙන සියලුම ව්‍යාපාරවලට මේ தත්ත්වය දැඩි ලෙස බලපාලා තියෙනවා. මේ தත්ත්වය මේ වන විට අර ප්‍රාග්ධානය හීන වෙලා යන තරමට ඒ කියන්නේ කොටස් නිකුත් කළ යුතු තරමට මේ බැංකු පද්ධතිය විශේෂ රාජ්‍ය බැංකු පද්ධතිය පත් වෙලා නැහැ. ඒක යම්කිසි මට්ටමකින් කළමනාකරණය කරගෙන යනවා. ඉදිරියේදී මේ ආර්ථික අර්බුදය තවදුරටත් මේක උග්‍ර වෙලා ඉදිරියේදී සිද්ධ වුණොත් යම්කිසි අවදානමක් තියෙනවා ප්‍රාග්ධානය අඩුවීමේ. නමුත් අපි විශ්වාස කරනවා එහෙම නොවන තත්ත්වයට බැංකු පද්ධතිය රාජ්‍ය බැංකු පද්ධතිය හසුරුවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පොඩ්ඩක් කතා කළොත් මේ අද කොටස් නිකුත් කිරීම සම්බන්ධව ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී මතු කරපු කරුණු තමයි ඔය ද්‍රවශීලතාවය හීනවීම, ප්‍රාග්ධානය හීනවීම, ඒ වගේම අක්‍රීය ණය බැංකු පද්ධතිය තුල ඉහළ යාම කියන එක. මේ කරුණු සිද්ධ වෙන්නේ දැන් ප්‍රාග්ධානය හීනවීම යම් කිසි ආකාරයකට සිද්ධ වෙලා තියෙන්නේ ඔබ දන්නවා පසුගිය කාල වකවානු තුල. මේ අද රටේ ආර්ථික අර්බුදය ඇති වෙන්න ප්‍රධානතම කාරණා කීපයක් බලපෑවා. ඒකෙන් අපි දැඩි අර්බුදයකට ගෙන ගිය කාරණයක් තමයි පසුගිය ආණ්ඩුව විසින් බදු පිළිබඳ ගත්තු අවාසනාවන්ත තීරණය. කියන්නේ තමන්ගේ හිතවතුන්ට තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න බදු සහන බිලියන ගණනින් බදු සහන ලබා දුන්නා මේ රටේ ඉන්න ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්. අන්නේ බදු සහන ලබා දීමත් එක්ක රජයට ආදායම බොහෝ දුරට අහිමි වෙලා ගියා. රජයට මහා දැවැන්ත ආදායමක් බිලියන ගණනින් ඒ තුලින් අහිමි වෙලා ගියා. එතකොට ඒ අහිමි වෙච්ච ආදායම පියව ගන්න ආණ්ඩුව මොකද කරේ? මේ රටේ රාජ්‍ය බැංකු පද්ධතියෙන් මුදල් විවිධ ආකාරයෙන් ණය වශයෙන් ලබා ගත්තා, අයිරාගත කරලා ලබා ගත්තා. මේ ආකාරයෙන් අසීමිත ආකාරයට රාජ්‍ය බැංකු පද්ධතිය තුලින් මුදල් හූරා කෑමක් කිව්වොත් නිවැරදි එක රජය එය පසුගිය කාලයේදී කටයුතු කළා. ඒ වගේම තමයි ඔබ දන්නවා පසුගිය කාලේ දැන් මීට වසරකට විතර වගේ වසරකට වගේ කලින් කාලය තුල රටේ ඩොලර් එක ඒ කියන්නේ රුපියල ඩොලර් එකත් එක්ක සංසන්දනය කරාම ඒ අගය හිර කරගෙන කෘත්‍රිමව හිර කරගෙන සිටිය ආණ්ඩුව ඒකට අපි විශ්වාස කරන විදිහට විශේෂ හේතුවක් වුණේ මේ රටේ ණයබර කියන එක නොපෙන්නයි ඉන්නේ. ඒ කියන්නේ මේ රටේ ශේෂපත්‍රයේ මේ ඩොලර් වලින් තියෙන ණයබර රුපියල් වලින් පෙන්වන්නේ. ඩොලර් එකයි අගය ඉහළ ගියාම රටේ ණයබර කියන එක ඉතාමත් ඉහළ අගයක් පෙන්වන මේ ශේෂපත්‍රය ඍණ අගයකට ඒම වැළැක්වීමට ඒ තීන්දුව ගත්තා කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒක තුලින් ඉතාමත්ම දැඩි ආර්ථික අර්බුදයක් අද අපි මේ භුක්ති විඳින මේ රටේ ජනතාව අද පීඩා විඳින ආර්ථික අර්බුදය ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඒක. ඒක මොන ආකාරයට හිතලා තීන්දුව తీරන ගත්තද අපි දන්නේ නැහැ. මොකද ඒ තුල මේ රටේ මේ රටට ඩොලර් ගලා ඒම ඉතාමත්ම ශීඝ්‍රයෙන් පහළ බැස්සා. මොකද ඩොලර් එකේ වටිනාකම නිසි වටිනාකම ඩොලර් එකට ලැබෙන්නේ නැත්නම් රටේ
ජනතාව විදේශ ශ්‍රමිකයන් අපේ මේ රටට ඩොලර් එන එක බැංකු පද්ධතිය හරහා ඩොලර් එන එක ඉතාමත්ම පැහැදිලි ලෙස අඩු කරා ඒක තුල අපේ රටේ විදේශ විනිමය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පහළ බැස්සා. ඒ විදේශ විනිමය ශීඝ්‍රයෙන් පහළ බැසීම තුල මේ රට විශේෂයෙන්ම අපේ රට ආනයනයත් එක්ක බද්ධ වුණු ආර්ථික ක්‍රමයක් යන්නේ import based economy එක බොහෝ විට යන්නේ. ඒකෙදී රටේට අවශ්‍ය ආනයනයන් සිදු කරන්න නොහැකි තත්ත්වයට වෙනකම්ම මේ විදේශ විනිමය හිඟය රටට බලපෑවා. ඒක නිසා තමයි අපිට රටට අවශ්‍ය තෙල් ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. රටට අවශ්‍ය ඖෂධ ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. ගෑස් ටික ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍ය ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. ඒකත් එක්කම මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව බොහෝ දුරට කඩාගෙන වැටුණා. ව්‍යාපාර කරගන්න හැකියාවක් නැති තැනට රටේ ආර්ථිකය බිඳ වැටෙන්න පටන් ගත්තා. අන්න ඒ බිඳ වැටීම තමයි අද වෙනකන් හැම ශ්‍රේෂ්ඨයකටම මේක බලපාලා තියෙනවා. ආනයන ශ්‍රේෂ්ඨ ආනයන කඩා වැටීම තුල රට තුල නිෂ්පාදන අඩු වෙලා තියෙනවා. රැකියා අඩු වෙලා තියෙනවා. මේ චක්‍රය ක්‍රියාත්මක වීම හේතුවෙන් අද මහා දැවැන්ත අර්බුදයකට මේ රටපත් වෙලා තියෙනවා. මේක බැංකු පද්ධතියේ ඉතාමත්ම දැඩි ලෙස බලපාපු කාරණයක්. මොකද බැංකු වලට සිද්ධ වුණා පසුගිය කාලයේදී මේ රට ඒ කියන්නේ රට බංකොලොත් කියන එක නිවේදනය කිරීමත් එක්ක රාජ්‍ය බැංකු රජයට දීලා තියෙන ණය විශාල ප්‍රමාණයක්. ලංකා බැංකුව උදාහරණයක් ගත්තොත් වත්කම් වලින් 62%කට ආසන්න ප්‍රමාණයක් දෙසැම්බර් 2021 දෙසැම්බර් 31 වෙන විට විකනගාධිපතිතුමා පසුගිය කෝප් කමිටුවට ඉදිරිපත් කර වාර්තාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපිට දක්නට තියෙන කාරණයක් තමයි 2021 දෙසැම්බර් 31 වෙනිකට රජයට තියෙන මුළු නිරාවරණය 62%ක් රාජ්‍ය බැංකුව. ඉතින් රාජ්‍ය රට බංකොලොත් කිව්වට පස්සේ ඒ ණය වෙනුවෙන් ඒ ණය නැවත අය කර ගැනීම පිළිබඳ තියෙන අවධානම වෙනුවෙන් රාජ්‍ය බැංකුව වලට සිද්ධ වෙනවා ඒ සඳහා වෙන්කිරීම් සිද්ධ කරන්න. කියන තමන්ගේ ප්‍රාග්ධනය වත්කම් වලින් වෙන්කිරීම් කියන්නේ කියන්නේ ප්‍රොවිෂන් තියන්න සිද්ධ වෙනවා ඒ අවදානම වෙනුවෙන්. ඉතින් මේක සුළුපටු නෑ 62%ක් තමන්ගේ වත්කම් වලින් 62%ක් ණය දීලා තියෙද්දි රජයට ඒ සඳහා අවදානමක් ඇති වෙලා ඒකට වෙන්කිරීම් කරන්න සිද්ධ වෙනවා කියන්නේ බැංකුවල ප්‍රාග්ධනයේ යම්කිසි කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒක තමයි අද වෙනකොට යම්කිසි දුරකට මේ බැංකුවලට ප්‍රාග්ධනය පිළිබඳ ගැටලුවක් ඇති වෙලා නම් තියෙන. නමුත් අර කොටස් නිකුත් කිරීම දක්වා ඒ தත්ත්වය තාම පහළ බැහැලා නැහැ. බැංකුවල කළමනාකාරීත්වයේ විසින් ඒක තවමත් යම්කිසි විදියට තුලනය කර ගැනීමෙන් පාලනය කර ගැනීමෙන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි අනිත් අතට මේ රටේ ආර්ථික ක්‍රියාවලිය සක්‍රියව ක්‍රියාත්මක නොවීම තුළ ආර්ථිකය හකුලා තැබීම තුළ ණය ගෙවීම මේ රටේ ජනතාවගේ ණය ගෙවීමේ හැකියාව බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය බැංකු පද්ධතිය ලබා දුන් ණයවල ගෙවීම ඉතාමත්ම අඩුවීම නිසා ප්‍රාග්ධනයේ යම්කිසි අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ද්‍රවශීලතාවයට අපිට බලපෑමක් ඇති වෙලා තියෙනවා. ද්‍රවශීලතාවයට අපි බොහෝ විට ද්‍රවශීලතාවය රඳවා තබා ගන්නේ රජයේ ටෙෂරි බොන්ඩ් එහෙම නැත්නම් භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් මේ වගේ දේවල් වලින් තමයි අපි ද්‍රවශීලතාවය කළමනාකරණය කරගෙන යන්නේ. ඒකට මුල් කාලය තුල අපි ලබාගත් බැඳුම් කර රාජ්‍ය භාණ්ඩාගාර බැඳුම් කරවලට ඉතා අඩු පොලියක් තමයි 7-8 වගේ පොලියක් තමයි ලැබුණේ. ඔය බැඳුම් කර තමයි අපි ද්‍රවශීලතාවය සඳහා ද්‍රවශීලතාවය පවත්වා ගැනීම සඳහා අපි තියාගත්ත උපකරණ ඔය අඩු පොලියට ලබාගත්ත භාණ්ඩාගාර බිල්පත් තමයි. නමුත් දැන් එකපාරට ඉතාමත්ම ඉහළ අගයකට මේවා පොලි අනුපාත ඉහළ යාම තුල
බැංකු වලට සිද්ධ වෙලා තියෙනවා ඒ වෙනසට බැංකුවෙන් මුදල් ඒ සඳහා පොම්ප කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට 108ක තිබ්බ භාණ්ඩාගාර බැඳුම් කරවල දැන් වර්තමාන පොලිය 20ක් 22ක් 25ක් දක්වා ඉහළ අගයන් වලට යද්දී ඒ කියන වෙනස ගැළපීම සඳහා ඒ කියන්නේ ඒ වෙනකොට අරගෙන තිබ්බ භාණ්ඩාගාර බැඳුම් කරවල අගය භාණ්ඩාගාර විපත්වල අගය ඉතාමත්ම පහළ යනවා. ඒ පහළ ගිය අගය නැවත තුලනය කිරීම සඳහා බැංකු වලට මුදල් පොම්ප කිරීමට සිද්ධ වෙනවා. ඔන්න ඔය කරුණු කාරණා නිසා බැංකුවල පහුගිය කාලය තුල ප්‍රාග්ධනයේ යම්කිසි අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ද්‍රවශීලතාවයේ යම්කිසි අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි මේ රජය විසින් කොටස් නිකුත් කිරීම සඳහා රාජ්‍ය බැංකු කොටස් නිකුත් කිරීම සඳහා තීන්දුව ගත යුතුයි කියන එකට පාදක කරගෙන තියෙන කරුණු. නමුත් මේ කරුණු හේතු කොටගෙන පුද්ගලිකකරණය කිරීම සිද්ධ කළ යුතුද? එහෙම නැත්නම් වෙන විකල්ප නැද්ද මේ තත්ත්වයෙන් රාජ්‍ය බැංකු පද්ධතිය මුදවා ගැනීම සඳහා වෙන විකල්ප නැද්ද? පැහැදිලිවම විකල්ප ගණනාවක් තියෙනවා. ඒ විකල්ප වලට කලින් මේ ආකාරයට රාජ්‍ය බැංකු වලට ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවය සඳහා අර්බුදයක් ඇතිවීමට හේතු කාරණා දැන් ප්‍රධාන කරුණු වලට අමතරව තව කරුණු ගණනාවක් තියෙනවා. මම කිව්වාගේ ණය රජයට ණය ලබා දීම ඉතා ඉහළ අගයටගත් ඉහළ ප්‍රමාණයක් තිබීම, ඒ වගේම ණය අයවීම ශීඝ්‍රයෙන් පහළ බැසීම, ඒ වගේම මේ බැංකු පද්ධතිය තුල විශේෂයෙන්ම ණය ලබා දීමේදී දේශපාලන බලපෑම් මත විශාල වශයෙන් අවිධිමත් ණය ලබා දීම සිද්ධ වෙනවා. මෙන්න මේ தත්ත්වයන් ඉතාමත්ම පැහැදිලිව වළක්විය යුතු කාරණා. මේ පිළිබඳව මම ඉදිරියේදී තව මේ ආරම්භක ප්‍රවේශයක් වශයෙන් සුළු හැඳින්වීමක් කරේ. ඉදිරියේදී විස්තරාත්මකව මේ සම්බන්ධව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ தත්ත්වයක් මේකට ලොකු බලපෑමක් කරලා තියෙනවා. මොකද මේ රටේ බැංකු පද්ධතිය හරියාකාරව පාලනය වෙනවා නම් දේශපාලන බලපෑම් වලින් තොරව බැංකු පද්ධතියට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව තියෙනවා නම් මේ බැංකු පද්ධතිය රටට ඇත්ත වශයෙන්ම සම්පත. මොකද මේ ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් පමණක් ගිය වසරේ 2021 වසරේ ලාභය බිලියන 64කට ආසන්නයි. බිලියන 64කට ආසන්න ලාභයක් මේ රාජ්‍ය බැංකු දෙකෙන් විතරක් ලබා දුන්නා. ඒකෙන් ලාභාංශ විදිහට ඒ වගේම බදු විදිහට රජයට ගෙවලා තියෙනවා. ඒ ආදායම් වලින් තමයි රජය තමන්ගේ වියදම් පියවගන්නේ. රාජ්‍ය බැංකුව වලින් තියෙන ආදායම් වලින් මේ රටේ විශාල වැඩ කොටසක් රජය සිද්ධ කරනවා. ඉතින් ඒක පුද්ගලිකකරණය කිරීම තුළ ඒ අවස්ථාව රජයට පැහැදිලිවම අහිමි වෙලා යනවා. ඒ නිසා මේ ආදායම අහිමි කර ගැනීම, ඒ වගේම පුද්ගලිකකරණය කිරීම තුළින් රජයට ලබා ගන්න තියෙන වාසි විශාල ප්‍රමාණයක් අහිමි වෙලා යනවා පුද්ගලිකකරණය කිරීම තුළින්. මේ පුද්ගලිකකරණය කිරීමෙන් තොරව ඒ කියන්නේ කොටස් නිකුත් කිරීමකින් තොරව කරන්න පුළුවන් විකල්ප මොනවද කියන එකත් අපි සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන්ම බැංකු වලට ඒ සඳහා ක්‍රමවේද තියෙනවා. අපිට ණයකර නිකුත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ණයකර නිකුත් කිරීම සිද්ධ කරලා ප්‍රාග්ධන ඌනතාවයක් තියෙනවා නම් ඒ ඌනතාවය යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අය වෙන්නේ නැති ණය අය නොවන ණය අය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා ඒ ක්‍රියාවලිය සක්‍රිය කිරීම තුළ ඉතාමත්ම ශක්තිමත්ව මේ ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධනය කියන කරුණු දෙක ශක්තිමත් කර ගැනීමේ හැකියාව බැංකු පද්ධතියේ තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ පොලි අනුපාත මේ දිනවල ඉතා ඉහළ අගයක් ගැනීමත් යම්කිසි දුරට මේ තත්ත්වයට බලපෑමක් සිද්ධ කරනවා. පොලි අනුපාත මෙතරම් ඉහළ අගයකට වැඩි කාලයක් බොහෝ කාලයක් අරගෙන යෑමේ හැකියාව නැහැ. රටක් වශයෙන් ඉදිරියට යනවා නම් මේ ආර්ථිකය හකුලාගෙන ඉඳීමේ හැකියාවක් නැහැ. මේ ආර්ථිකය
සක්‍රියව ක්‍රියාත්මක වීමේ අවස්ථාව දෙන්න ඕනේ. මොකද ජනතාවට තමන්ගේ ව්‍යාපාර කරන්න, ණය ගන්න, ඒ ව්‍යාපාර තුලින් ආදායම් උපදන්න, ඒ තුලින් මේ රටේ රැකියා ජනනය කරන්න මේ චක්‍රය ක්‍රියාත්මක වෙන්න අනිවාර්යෙන් පොලි අනුපාත අඩු කිරීම කොයි මොහොතකෝ ආණ්ඩුවට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ අඩුවීමත් එක්ක මේ බැංකුවල තියෙන ද්‍රවශීලතා ගැටලුව සහ ප්‍රාග්ධන ගැටලුව බොහෝ දුරට ඒක ස්වයංක්‍රීයවම යථා තත්ත්වයටපත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ විකල්ප ක්‍රම ගණනාවක් තියෙනවා කොටස් නිකුත් කිරීමෙන් තොරව රාජ්‍ය බැංකු පද්ධතිය රජයට සහ මේ රටේ ජනතාවට ඉතාමත්ම විශාල සේවයක් කිරීම සඳහා පවත්වාගෙන යන්න. එතකොට මේ කොටස් නිකුත් කිරීම තුළ මේ සියලු ප්‍රශ්න විසඳෙනවද? කොටස් නිකුත් කිරීම තුළ 20%ක් කොටස් නිකුත් කරනවා කියන එකෙන් මේ සියලු ප්‍රශ්න විසඳෙනවා. දැන් අපිට අයවැය කියවීමේදී දැනෙච්ච දේ තමයි ගනුදෙනුකරුවන්ටයි සේවක මණ්ඩලයටයි මේ කොටස් නිකුත් කරනවා කියන එක. දැන් සේවක මණ්ඩලයට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ කොටස් මිලදී ගන්න. අපි දන්න ආකාරයට සේවක මණ්ඩලයට අවශ්‍ය තමන්ගේ සේවයට වැටුපක් ලබා ගැනීම සහ සේවක කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන සේවකයෝ විදිහට පිළිගත හැකි වැටුපක් එක්ක තම ජීවන රටාව ගෙන යන්න තමයි සේවකයන්ට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම අපි විශ්වාස කරන්නේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ තැන්පතු වලට නිසි පොලි අනුපාතයක් වටිනාකමක් ලබා ගන්න. ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය විටදී ණය පහසුකම් ලබා ගන්න මේ ආකාරයේ සහයෝගයක් තමයි රාජ්‍ය බැංකු වලින් බලාපොරොත්තු වෙන්නේ. මං හිතන්නේ අපි විශ්වාස කරන්නේ කිසිම ගනුදෙනුකරුවෙකුට අවශ්‍යයි කියලා මේ බැංකු වල කොටස් අරගෙන තම ව්‍යාපාර කටයුතු කරන්නේ. එහෙම නැත්නම් තම ජීවන රටාව ගෙනියන්නේ. එතකොට මේකේ දැඩි අවධානමක් තියෙනවා මේ කොටස් නිකුත් කිරීම තුළ. කොටස් 120ක් නිකුත් කරාට ගනුදෙනුකරුවෙකුට නිකුත් කරාට මේ ගනුදෙනුකරුවන් කොටස් මිලදී ගන්න ගනුදෙනුකරුවන්ට මේ කොටස් නැවත විකිණීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේවා අපි සලකා බැලිය යුතු කරුණු. කොටස් නැවත විකිණීමට හැකියාව ලැබීම තුළ තනි පුද්ගලයෙකුට මේ කොටස් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව ඇතිවීමෙන් මේ රාජ්‍ය බැංකු පද්ධතිය දැඩි අවධානමකට ලක්වීමේ අවස්ථාවක් තියෙනවා. දැන් රජය කියන විදිහට ප්‍රාග්ධන ඌනතාවයක් තියෙනවා නම් ඒ ඌනතාවය සපුරා ගන්න නම් කොටස් නිකුත් කරන්නේ. අපිට අවශ්‍යතාවයක් නැහැ මේ ප්‍රාග්ධන ඌනතාවය වෙන ආකාරයෙන් හෝ අපිට පියවා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා නම් රජයට හිමි කොටස් එකක් හෝ පුද්ගලික අංශයට ලබා දීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ හැකියාව අපිට තියෙනවා. මොකද මොන 120ක් නිකුත් කරලා එතනින් එහාට ඒක නවතිනවද? දැන් එහෙමත් කරලා ප්‍රාග්ධන වුණතාවය නැවත ඇති වුණොත් මොකද ප්‍රාග්ධන වුණතාවය මේ කොටස් නිකුත් කරලා නවත්තන්න බෑ. එහෙම හිඟයක් එනවා නම් මේ රටේ තුල පාලනය නිවැරදි කළ යුතුයි. යහ පාලනයක් මේ බැංකු තුල ඇති කර යුතුයි. ඒ වගේම මේ නිසි මූල්‍ය කළමනාකරණයක් බැංකු පද්ධතිය වල ඇති කළ යුතුයි. මේ ප්‍රාග්ධන වුණතාවයන් එනවා නම් ඒවට විසඳුම් විදියට. එහෙම නැතුව කොටස් නිකුත් කරලා මේ බැංකු වල පාලනය නිසිතන්ට යොමු කරන්නේ නැත්නම් අවදුරටත් නැවත ප්‍රාග්ධන හිඟතාවයන් නෙද්දි ද්‍රවශීලතාවයන් හිඟතාවයන් නෙද්දි ඔය කොටස් 120 තව 120ක් ඉදිරියේදී නිකුත් කරන්න වෙයි. එතනින් නොනැවති තවත් 120ක් නිකුත් කරන්න සිද්ධ වෙයි. අවසානයේදී රජයට තියෙන හිමිකමට වැඩිය පුද්ගලික අංශයට රාජ්‍ය බැංකු වල තියෙන හිමිකම වැඩි වෙලා රජයට ඒ වගේම මේ රටේ ජනතාවට මහඟු සම්පතක් එද්ද රාජ්‍ය බැංකු පද්ධතිය රජයට අහිමි වීමේ දැඩි අවධානමක් තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ රටේ මේ ලෝකේ විශාලතම බැංකු හතරම රාජ්‍ය බැංකු. චීනයේ බැංකු හතරක් තමයි විශාලතම වත්කම් දරන ලෝකයේ ප්‍රධානතම බැංකු හතර බවට පත් වෙලා තියෙන විශාලතම බැංකු හතර බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ රජයේ අහිමිකම තබා ගැනීම බැංකුවක වර්ධනයට බැංකුවක දියුණුවට බැංකුවක පැවැත්මට කිසිම බාධාවක් නෙමෙයි කියන එකට මේක ඉතාමත්ම හොඳ උදාහරණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කොටස් නිකුත් කිරීම කිසි විටක රාජ්‍ය බැංකු පද්ධතිය තුල සිදු නොකළ යුතුයි කියන එක. ඒ වගේම තමයි අනිත් අතට මම මේ අනිකුත් ආයතනවල
අපි විශ්වාස කරන්නේ ආයතනවල පාලනය නිසි ආකාරයෙන් සිද්ධ කරනවා නම් ආයතනවල ක්‍රමවේදයන් නිසි ආකාරයෙන් සිද්ධ කරනවා නම් දූෂණය ආයතනවල නවත්තනවා නම් කිසිම ආකාරයකින් මේ රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ අපි දන්නවා විදුලි බල මණ්ඩලය පසුගිය කාලේ 2015 16 වසරවල මට මතක විදිහට ලාභ උපයන තැනට පත් කරපු ආයතනයක් විදුලි බල මණ්ඩලය කියන්නේ. ඉතින් එහෙම මේ ආයතන අපි දැන් අපිට දැනෙන තොරතුරු අනුව සිවෙට්කෝ එක තෙල් සංස්ථාවත් මේ වන විට ටිකෙන් ටික ඔය තියෙන ගැටලු වලින් निराකරණය වෙමින් යන තත්ත්වයක් අපි ඒට බැංකුකරුවෝ විදිහට අපි ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ නිසි ක්‍රමවේදය තුල ලාභය උපයන ආකාරයට දූෂණයෙන් තොරව නිසි විනයක් ඇතුව මේවා පාලනය කරනවා නම් මේ කොටස් නිකුත් කිරීම එහෙම නැත්නම් පෞද්ගලිකකරණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. රජයේ ආයතනයේ විදිහට මේවා පවත්වාගෙන යෑමේ පැහැදිලි හැකියාවක් තියෙනවා. මම මූලික ප්‍රවේශයක් විදිහට මේ කරුණු දැක්වීම සිද්ධ කරේ. ඉතින් එහාට අපි තව විස්තරාත්මකව කතා කරමු මේ පිළිබඳ ඇති වෙන ප්‍රශ්න සම්බන්ධව ඉදිරියේදී අපි කතා කරමු. හොඳයි අපි අද ෆේස් ටු ෆේස් වැඩසටහනින් බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30ට ආරාධනා කරේ අපි සමග කතා කරන්නට පුද්ගලීකරණය විසඳුමදි කියන මාතෘකාව යටතේ ධනංජය සිරිවර්ධන මහත්මයාට එතුමා ලේකම් ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකුව ආශ්‍රිතව ඉතින් එතුමා අපිට යම්කිසි මූලික පැහැදිලි කිරීමක් සිදු කරා. මම නම් කෙටි ප්‍රශ්න ටිකක් අපි සාමාන්‍යයෙන් මේ බැංකු ශාස්ත්‍රය ගැන අවබෝධයක් නැති සාමාන්‍ය සිවිල් පුරවැසියන් විදියට අපිට නැගෙන ගැටලු කීපයක් ඔබතුමාට ඍජුව අහන්න කැමතියි. දැන් අවිධිමත් විදියට මේ ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුදල් විවිධ හිතවතුන්ට සහ රාජ්‍ය යම්කිසි ව්‍යාපෘති සඳහා පාවිච්චි කරා කියලා ඔබතුමාගෙන් කියවුණා. දැන් මේ සම්බන්ධ දේශපාලන වේදිකාවේ චෝදනාව තියෙනවා විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවට. මේක ඇත්තද? ඒගොල්ලෝද වැඩිපුර මේ විදියට මේ අවිධිමත් විදියට මේ බැංකුවේ මුදල් මේ විදිහට එළියට ඇදලා තියෙන්නේ කියන එකට ඔබතුමාට ඍජු පිළිතුරක් දෙන්න පුළුවන්ද? මොකද කියන්නේ? අන්මියුට් කරගත්තා නම් හරි ඔබතුමා. එහෙනම්. පැහැදිලිවම පසුගිය වසර දෙකමාර තුල මේක ඉතාමත්ම මේ දරුණු විදිහට මේ බැංකු පද්ධතියට බලපෑව කාරණාවක්. ඔය පුද්ගලික ණය ලබා දීම විතරක් නෙමෙයි රජයට ණය ලබා ගැනීම පවා. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා ආදායම රජය අහිමි කරගත්තා කියලා බදු සහන ලබා දීම තුලින්. ඊට පස්සේ ආණ්ඩුව මොකද කරේ පහුගිය කාලේදී තමන්ට අවශ්‍ය ඒ කියන්නේ තමන්ගේ ආදායම පියව ගන්න ඒ වගේම තමන්ගේ වියදම් පියව ගන්න ඒ වගේම තමන්ගේ හිතවතුන්ට ගජමිතුරන්ට ණය ලබා ගන්න මූල්‍යමය සහන ලබා ගන්න අවශ්‍ය වටාපිටාව මේ රාජ්‍ය බැංකු තුල ඇති කරා. විශේෂයෙන්ම මම ලංකා බැංකුව උදාහරණයකට අරගෙන කිව්වොත් ඔබතුමා මේ ගැටලුව අහපු එක ඉතාමත්ම වටිනවා මේ අවස්ථාවේ. මොකද මේ පිළිබඳ රටේ ජනතාව දැනගත යුතුයි. මේ බැංකුවල පාලනය පසුගිය ඉතිහාසයේ පුරාවට බැංකුවල පාලනය ඉතාමත්ම සුමටව තිබ්බ පාලනයක්. ඒ කියන්නේ දක්ෂ නිලධාරීන් බැංකුවල මහා කළමනාකාරතුමා පත් කිරීමේ ඉඳලා ඉතාමත්ම නිවැරදි ක්‍රමවේදයන් තිබ්බා. ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තිබ්බා බැංකු පද්ධතියට. මොකද මූල්‍ය ශ්‍රේෂ්ඨය කියන්නේ මේ රටේ ඉතාමත්ම ප්‍රධානතම ශ්‍රේෂ්ඨය. ඉතින් ඒ ශ්‍රේෂ්ඨයේ නිලධාරීන් දක්ෂ වෙන්න ඕනේ, සුදුසුකම් තියෙන පිරිසක් වෙන්න ඕනේ, ඒ වගේම අවංක පිරිසක් වෙන්න ඕනේ. මේ කියන කාරණා කීපෙම බලපානවා. එහෙම ක්‍රියාවලියක් බැංකු පද්ධතිය තුල තිබ්බා. නමුත් පසුගිය ආණ්ඩුව පත් වුණාත් එක්කම විශේෂයෙන්ම ලංකා බැංකුවේ ඒ වගේම මහජන බැංකුවෙත් මේක සිද්ධ කරා. එවකට හිටපු දක්ෂ නිලධාරීන් මහා කළමනාකරුවන් ඉවත් කරා. ඒ ඉවත් කිරීමට හේතුව වුණේ ඒ නිලධාරීන් බැංකුවේ යහපත බැංකුවේ පැවැත්ම පිළිබඳ සිතලා තීන්දුව తీරන ගත් අය ආණ්ඩුවේ අවශ්‍යතාවයන් ඉෂ්ටකරන්න ගිය පිරිස් නෙමෙයි. අර මං කිව්වා වගේ ආණ්ඩුවට තමන්ගේ වැරදි තීන්දුව නිසා ඒවා පොවගන්න මේ රාජ්‍ය බැංකු පද්ධතියේ මුදල් මේ රටේ මහජනතාවගේ මුදල් පුරාගෙන කණ්ඩ අවස්ථාවක් නොදෙන නිලධාරීන් හේතුවෙන් තමයි ඒ නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරේ. ඒ ඉවත් කිරීම සඳහා ආණ්ඩුව තමන්ට අවශ්‍ය සභාපතිවරු මේ ආයතන වලට පත් කරලා ඒ ඉවත් සභාපතිවරු හරහා
අල්ලස් මිලියන ගණන් වලින් ඒ මහා කළමනාකරුවන්ට ඒ නිලධාරීන්ට ලබලා දීලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරන්න අවශ්‍ය වෙන ආකාරයට නිලධාරීන් ඉවත් කිරීම සිද්ධ කළා. ඒකට යොදවගත්තේ මහජන මුදල්. ඊට පස්සේ තමන්ට අවශ්‍ය පුද්ගලයෝ පත් කරගත්ත තමන්ට හිතවත් තමන්ට පාලනය කරන්න පුළුවන් හැකි පිරිස් සුදුසුකම් නොමැති ඊට වඩා සුදුසුකම් තියෙන පිරිස් බැංකුව තුල ඉදි සුදුසුකම් නොමැති පිරිස් ඒ සඳහා පත් කරගෙන තමන්ට අවශ්‍ය පාලනය මේ බැංකු හරහා සිද්ධ කරන්න කටයුතු කරා. ඒකේම එක පියවරක් තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා 62% දක්වා ණය ලබා ගැනීම. ඒ වගේම භාණ්ඩාගාර ගිණුම අසීමිතව ඕඩිට් කරලා මේ රාජ්‍ය බැංකුවල මුදල් හුරාගෙන ගන්න. මේකට නිසි නිලධාරීන් හිටියානම් රජයට උදව් කරනවා. බැංකුව රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න උදව් කරනවා. නමුත් ඒක බැංකුවටත් හානියක් නොවන ආකාරයට සිද්ධ කිරීම තමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් බැංකු පද්ධතිය කඩාගෙන වැටුනම මේ රට කඩාගෙන වැටීම නිකම්ම සිද්ධ වෙනවා. දැන් පහුගිය කාලේ සිද්ධ වුණේ බැංකුවේ නිලධාරීන් හරහා ආණ්ඩුව බැංකුව සූරාගෙන කාලා අන්තිම බැංකුවත් අවදානමට යොමු කරලා රටේ ආර්ථිකයත් අවදානමට යොමු කරා. ඒකෙම එක කොටසක් තමයි ඔය ගජමිතුරන්ට ණය ලබා දීම. එතෙන්දී බිලියන ගණනින් අවිධිමත් ණය ලබලා දීලා තියෙනවා. ඒවට විවිධ බලපෑම් කරලා තියෙනවා. එහෙම ලබා දෙන්න එකඟතාවය පළ කරන්නේ නැති නිලධාරීන්ව ශනිකව මාරු කිරීම කරනවා. එහෙම නැත්නම් ඉවත් කරනවා. මේ ආකාරයේ මම ඉස්සෙල්ලා කිව්ව එකයි ඉතාමත්ම දූෂිත විදිහට මේ බැංකු පද්ධතියේ පාලනයට අත ගහලා මේ ආකාරයට රටේ මහජනතාවගේ මුදල් වෙනත් පාර්ශව වලට ඒ වගේම ආණ්ඩුවට අවශ්‍ය විදිහට යොදවා ගැනීම පහුගිය වසර දෙකමාරක් කාලය තුල ඉතාමත්ම දරුණු ආකාරයට සිද්ධ වුණා. ඒක ප්‍රධානම හේතුවක් මේ ඉතාමත්ම ඉක්මනින් මේ රටේ ආර්ථිකය වගේම බැංකු පද්ධතිය කඩාගෙන වැටීමට. ඔබ කිව්වා නිවැරදි. ඒක පසුගිය වසර දෙකමාර තුල ඉතාමත්ම දරුණු ආකාරයකට සිද්ධ වුණා. බොහොම ස්තුතියි ධනංජන මහත්මයා මේ රිජුගේ සම්බන්ධව ලබා දීම පිළිබඳව පොඩි තාක්ෂණික කාරණාවක් අහගෙන යන්න කැමතියි. ඔබතුමාගේ කලින් පැහැදිලි කිරීමේදී පැහැදිලි කරා මේ පොලි අනුපාතික දැන් වැඩි වෙලා තිබෙනවා, වැඩි කරලා තිබෙනවා ප්‍රතිපත්තිමය තීන්දුවක් මත. ඒක ස්වභාවිකව කිසි කාලයක් යද්දී අඩු වෙයි කියලා. ඒක අපිට පොඩ්ඩක් අපේ දැනගැනීමට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ කියලා? ඒක ස්වභාවික අඩු වෙනවා කියන්නේ දැන් ඔය පොලි අනුපාතය ඉහළ දාන්නේ බොහෝ විට උද්දමනය පාලනය කර ගැනීම සඳහා. මේ අවස්ථාවේදී උද්දමනය පාලනය කර ගැනීමට ඒක යම්කිසි හොඳ උපකරණයක් වුණාට රටක පැවැත්මකට, ඒ කියන්නේ රටේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථිකය පවත්වාගෙන යන්න, ආර්ථික ක්‍රියාවලිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්න පොලි අනුපාත ඉහළ තබා ගැනීම නිසා අපහසු වෙනවා. මොකද මේ රටේ බොහෝ ව්‍යාපාරිකයෝ ඉන්නේ ණය අරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන අය තමයි බොහෝ දුරට වැඩි පිරිසක් ඉන්නේ. එතකොට පොලිය අනුපාත ඉහළ දැමීම තුළ ඒ ව්‍යාපාර කටයුතු කර යෑමේ බාධා මතුවෙනවා. ඒ කියන්නේ ණයට වැඩි පොලියකට ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරය කරලා ඒකෙන් ආදායම උපදවලා තමන්ට ආදායමක් ලබා ගන්න බැරි නම් අවසානයේදී තමන් ගන්න ණය තුලින් ඉහළ පොලියක් තිබීම නිසා තමන් උපයන ආදායම බැංකුවේ ණය වාරිකය ගෙවන්න විතරක් නම් යොදා ගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරිකයෝ පෙළඹෙන්නේ නැහැ ව්‍යාපාර කටයුතු කරන්න ණය අරගෙන. එතකොට ව්‍යාපාර බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ව්‍යාපාර බිඳ වැටෙනකොට ආර්ථිකය නිකම්ම හැකිලෙනවා තවදුරටත්. මොකද රැකියා අවස්ථා හිමි වෙනවා. ඔබ දකිනවා ව්‍යාපාර බිඳ වෙනකොට ඒවා බහලා දානවා. එතකොට රටේ තියෙන කඩවල් වැහෙනවා. මේ සියලු තත්ත්වයන් ආර්ථිකයට බලපානවා තමන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වීම තුල. ඒ නිසා රටක පැවැත්ම සිද්ධ වෙන්නේ මේක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යාපාර රැකියා ඒ වගේම ණය ගැනීම මේ සියලු දේවල් චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. පොලි අනුපාත ඉහළ අගයක් තිබීම තුල ජනතාව එතකොට අද පාරිභෝජනය පැත්තක දාලා ඉතුරු කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ රටේ ජනතාව ඉහළ පොලි අගයක් ලැබෙනවා නම් අද කරන්න තියෙන වැඩක් පස්සට කල් දාලා ඒ අය
ඒවා බැංකුවේ තැන්පත් කරලා ඉතුරු කරන්න තමයි පෙළඹෙන්නේ. ඒ මුදල් පරිහරණය කරලා ආර්ථිකය දුවන්න ආර්ථිකය වර්ධනය කරන්න පෙළඹෙන්නේ නැහැ. සල්ලි ටික තැන්පත් කරලා තියන්න තමයි. ඒක රටක ආර්ථිකයට හොඳ කාරණාවක් නෙමෙයි. රටක ආර්ථිකයක් සංවර්ධනය වෙන්න නම් රටක ආර්ථිකයක් ඉදිරියට යන්න නම් හැමතිස්සෙම මේක ක්‍රියාකාරී විය යුතුයි. ව්‍යාපාර කරන්න ඕනේ, රැකියාව තියෙන්න ඕනේ, භාණ්ඩ අපි ආනයනය කරන්න ඕනේ, අපනයනය කරන්න ඕනේ. මේ චක්‍රය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා වැඩි දුරට මේක පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. කොයි මොහොතක හෝ පොලි අනුපාත අඩු කිරීමට රජයට සිද්ධ වෙනවා. හොඳයි පැහැදිලි. ධනංජය මහත්මයා එතකොට මේ දැන් සාමාන්‍යද ඔබතුමාගේ පළවෙනි විග්‍රහයේදීම කියපු විදිහට මේ සුබට විදිහට පැවතගෙන ආපු රාජ්‍යයට විශාල ආදායමක් ලබා දීපු ජනතාවට ලොකු සේවයක් දීපු ආයතනයක් ලංකා බැංකුව. ඒ විදිහම තමයි මහජන බැංකුවත්. මේ රාජ්‍ය බැංකුව විසින් තම විශාල ආර්ථික ක්‍රියාවලියක් අපේ රටේ අනාදිමත් කාලයක සිට සිදු කරා. දැන් හිතවතුන්ට ඒ වගේම රාජ්‍යයේ යම් අපි කියන සමහරට සමහර ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙනවා අපිට රිටර්න් එක හරියට එන්නේ නැති. එම දේශපාලන තීන්දුව මත වැඩ කරලා මේ පහුගිය වසර දෙකමාර තුලත් ඒ වගේම රාජපක්ෂ පාලන කාලය තුලත් අර්බුදයට මේ බැංකුව ගිහිල්ලා තියෙන නුසුදුස්සම් මේ තනතුරට පත් කරලා මේ ආදි වශයෙන් ඔබතුමා කරුණක් පැහැදිලි කරා. දැන් මේ ක්‍රියාවලිය ඔස්සේ යම්කිසි විදියකට මේ වර්තමාන බංකොලොත්භාවයත් සමග රටේ අර්බුදයකට ගිහිල්ලා තිබෙනවා යම්කිසි ආකාරයකට. ඔබතුමාත් පිළිගන්නවා ඒක. අර්බුදයක් තිබෙනවා. ඔබතුමාගේ තර්කය වෙන්නේ පුද්ගලික දැන් ඔය කියන විදිහට 120ක් හරි ෂෙයාර්ස් විදිහට එළියට දෙන එක. ඒ වගේ දේවල් වලින් මේ තියෙන ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියන එක මට හිතෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්නෙට විසඳුම මේකෙන් එන්නේ නැහැ කියන එක. නමුත් දැන් අපි හිතමු දැන් අපිට නිකන් පේන දෙයක් ගත්තොත් රාජ්‍ය බැංකුවක මේවා මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පේන දේවල් මම අහන්නේ ඔබතුමාගෙන්. දැන් අපි ගත්තොත් ප්‍රයිවට් බැංක් එකකට සාපේක්ෂව ගත්තොත් රාජ්‍ය බැංකුවක ඉතාමත් සාපේක්ෂව වැඩිපුර ස්ටාෆ් එකක් ඉන්නවා. එතකොට මේ ස්ටාෆ් එකේ ක්වොලිෆිකේෂන් ගැන සමහර ලාවට දේශපාලන පත්වීම් සමහර බැංකුවල රාජ්‍ය බැංකුවල තිබෙනවා කියලා චෝදනා තිබෙනවා. එතකොට අපි දන්න හැත් ඇත්තටම ඉන්නවනේ. එහෙම දෙකුත් තියෙනවා. ඊට අමතරව නූතන තාක්ෂණය යොදා ගැනීමේදී රටේ තියෙන පෞද්ගලික බැංකු ශේෂ්ත්‍රයත් එක්ක සාපේක්ෂව මේක එහෙමම වැඩ කරනවාද කියන තර්කය තියෙනවා. මේ වගේ පොදු ජනතාවට තියෙන චෝදනා ටිකකුත් තියෙනවානේ මේ බැංකු දිහා බැලුවම. ඒවට මොකද ඔබතුමා කියන්නේ? ඔව් ඔතෙන්දී සේවකයන් වැඩි කියන ප්‍රශ්නය ගත්තාම වෛද්‍යතුමා ලංකා බැංකුව ගත්තොත් මේ වන විට ශාඛා 645ක් ක්‍රියාත්මක වෙනවා. කියන්නේ ඒ ශාඛා ලාභ ලැබීමේ අරමුණින්ම විතරක් නෙවෙයි අර මම මගේ ප්‍රවේශයේදීත් කතා කරා වගේම රටේ ජනතාවට ඒ කියන්නේ පහළම මට්ටමේ ඉහළම මට්ටමේ සිට පහළම මට්ටමට දක්වා ඉතා ඈත පිටිසර ගම දක්වාම විහිදිච්ච ශාඛා ජාලයක් ලංකා බැංකුව තුල තියෙනවා. ඒ වගේම තමයි මහජන බැංකුව තුලත් අනිකුත් බොහෝ දුරට රාජ්‍ය බැංකුව තුලත්. ඒ විහිදිච්ච ශාඛා ජාලය ලාභ ලැබීමේ අරමුණින්ම නෙමේ බොහෝ විට කටයුතු කරන්නේ. තව විශාල සේවයක් රටේ ජනතාවට විශේෂයෙන්ම අපේ ගොවි ජනතාව, දීවර ජනතාව ඇතුළු සුළු පරිමාණ ව්‍යාපාර සිද්ධ කරන ගමේ කඩයක් දාගෙන ඉන්න මේ විදිහේ ජනතාව ළඟට ගිහිල්ලා සේවය කිරීමේ අරමුණින් තමයි මේ බැංකු ශාඛා පද්ධතිය අපි පුළුල් කරලා තියෙන්නේ. ශාඛා 645ක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මේ අපි අර මම කිව්වාගේ මේ ශාඛා ලාභ ලැබීම විතරක් නෙමෙයි අපි මේ තුලින් ඒ කියන්නේ ජනතාවට බැංකුකරණය හුරු කර දීම කරන්නේ රාජ්‍ය බැංකු තමයි. අපේ ඉන්න පොඩිම කෙනා එහෙම නැත්නම් අපි කිව්වොත් අපේ අහිංසක ගොවි මහතෙක් එහෙම නැත්නම් චූටි පුංචි කඩයක් කරන ව්‍යාපාරිකයෙක් මේ අය ළඟට ගිහිල්ලා බැංකුකරණය හුරු කරන්නේ මේ රාජ්‍ය බැංකු පද්ධතිය. ඒක අපේ ශාඛා ජාලය පුළුල් කිරීම තුළ සිද්ධ කරනවා. ඒ වගේම අද වෙන විට මේ රටේ ජනතාවගෙන් භාගයක් අපේ ගිණුම් හිමියෝ. ඒ කියන්නේ මිලියන 12ක් ගිණුම් හිමියෝ ලංකා බැංකුව ගත්තොත් ලංකා බැංකුවේ ගිණුම් හිමියෝ මේ වෙනකොට මිලියන 12ක් ඉන්නවා. ඉතින් මේ වගේ මහ දැවැන්ත පරාසයක සේවය කරන්න නම් සේවක මණ්ඩලය වැඩි ප්‍රමාණයක් සිටිය යුතුයි. ඒ වගේම තමයි ඔබ කිව්වා බඳවා ගැනීම සම්බන්ධව ගැටලු තියෙනවා කියලා.
මේක යම් කිසි දුරකට සත්‍යතාවය තියෙන සමහර අවස්ථාවලදී ඔය කියන කාරණා ක්‍රියාත්මක වෙනවා. දේශපාලන මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි බැංකු පද්ධතියට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබා දිය යුතුමයි. දැන් ලංකා බැංකුව ගත්තොත් බඳවා ගැනීම ඉතාමත්ම ඉතාමත්ම විවිධභාවකින් යුතු ක්‍රියාපටිපාටියක් තියෙනවා. ලංකා බැංකුවට බඳවා ගන්න අපි ආයතන පත්වනවා. ඊට පස්සේ රටේ විභාග දෙපාර්තමේන්තුවෙන් තමයි ඊට අදාළ විභාගය පවත්වන්නේ. ඊට පස්සේ ලංකා බැංකුව විභාගයෙන් පාස් වෙන පිරිසේ කොටසක් තමයි අපි සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන්නේ. ඒ සම්මුඛ පරීක්ෂණයේදී තෝරා ගන්න පිරිස තමයි අවසානයේදී අපි බැංකුවට බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඔය අවසාන ක්‍රියාවලියේදී ඔබ කියන යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක 100%ක් නෙමෙයි. සුළු ප්‍රමාණවලින් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක වළක්වා ගැනීමට තමයි පැහැදිලි යාන්ත්‍රණයක්. ඒ කියන්නේ දේශපාලන අතපෙවීම කියන එක දැන් මේ අවසානයේදී අපිට සිද්ධ වෙලා තියෙන්නේ රටේ තියෙන සම්පත් මෙකුරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ දේශපාලඥයින්ගේ අවදිමත් ක්‍රියාවලියන් හින්දා. ඉතින් ඒ දේවල් නවත්ත ගන්න කටයුතු කරනවා මිස වටිනා සම්පතක් රජයට හිමි කරන්න කටයුතු නොකළ යුතුයි කියන එක තමයි අපේ තර්කය. ඒ සඳහා වෘත්තීය සමිති විදිහට අපි ඉතාමත්ම ප්‍රබල ලෙස මැදිහත් වීම කරනවා. එහෙම අවස්ථා අපි පසුගිය කාලයේ පුරාම සිද්ධ කරා. ඔය බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේදී පවා අවිධිමත් බඳවා ගැනීම සිද්ධ කරන්න යද්දී ඒවට දැඩි ලෙස සංගමයක් විදියට විරුද්ධ වෙලා ඒවා වළක්වා ගන්න කටයුතු කරපු අවස්ථා උදාහරණ අපි සතුව තියෙනවා. ඒ නිසා මම නැවත කියන්නේ අනේ ඒවට විසඳුම් මේ රාජ්‍ය බැංකු පද්ධතිය විතරක් නෙමෙයි මේ රාජ්‍ය ආයතනවල මේ දූෂණය කියන එක සහ දේශපාලන අතපෙවීම කියන එක නැති වුණොත් මේ රටේ තියෙන ප්‍රශ්නයට 75%කට 80%කට එහා ගිය විසඳුමක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒ පිළිබඳව මට දක්වන්න තියෙන අදහස. මෙතුමනි දැන් මෙහෙම දෙයක්. දැන් ඒ විග්‍රහයත් එක්ක මම අහනවා දැන් ඔන්න අපිම දැන් පිළිගන්නවා. ඔබතුමා පැහැදිලි කරා අපි කවුරුත් දන්නවා දැන් මේ නුසුදුසු පුද්ගලයන් තනතුරු වලට දාලා මේ සල්ලි ටික ඇදලා ගත්ත බව මේ පසුගිය වසර කිහිපය තුල. අපි හිතමු උපකල්පනයක් විදියට මේකේ 120ක් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් තිබුණා කියලා, ෂෙයා හෝල්ඩර්ස්ලා හිටියා කියලා. දැන් ඒ වගේ තත්ත්වයක් එතකොට වෙන්න හැදුවා නම්, ඒ කියන්නේ මම කියන්නේ කලින් එහෙම තිබුණා නම් ඔය වගේ දේවල් කරන්න බෑ නේද? ඒ කියන්නේ දැන් ෂෙයා හෝල්ඩර්ස්ලා ප්‍රශ්න කරනවනේ එතකොට. දැන් ඒගොල්ලන්ට පේනවනේ මෙහෙම දෙයක් වෙනවා කියලා. දැන් රාජ්‍ය 100%ක්ම මේක අල්ලන් හිටියාම අර කීප දෙනෙකුට පුළුවන් මේ වැඩ කරගෙන යන්න. දැන් එහෙම ඔබතුමා හිතන්නේ නැද්ද? දැන් අපි තුමු 100%ක් දෙනනේ මම කියන්නේ. වැඩිපුර ප්‍රතිශතයක් රාජ්‍ය තුල තියාගන්න. නමුත් අපි යම්කිසි ෂෙයාර් ප්‍රමාණයක් රිලීස් කරනවා. 120ක් මේ යෝජනා කරලා තියෙනවා. අපි හිතමු 120ක්. කොයි වගේ ප්‍රමාණයක් 50කට වැඩි තියාගන්නවා කියලා ආණ්ඩුව යටතේ. එතකොට පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් වගේනේ මේක තියෙන්නේ. එතකොට මේ ප්‍රයිවට් ෂෙයාර් හෝල්ඩර්ස්ලා දැන් අපිට දැන් ගනුදෙනුකරුවෝ හෝ ගනුදෙනුකරුවෝ නොවන ව්‍යාපාරිකයෝ කවුරු හරි මේක ගත්තොත් ඒගොල්ලෝ ප්‍රොෆිට් කරන්න බලනවා. එතකොට එහෙට මෙහෙට ණය දෙන්න අර ජනාධිපති කතා කරලා කෝල් කරාම ණය දෙන්න වගේ දේවල් වෙලා තියෙනවානේ අපි අහලා තියෙන විදිහට. ඒව කරන්න බැහැනේ එතකොට. ඔබතුමා ඒක යහපත් ප්‍රවණතාවයක් විදිහට දකින්නේ නැද්ද එතකොට? නෑ ඒක 80%ක් රජය සතුව තිබීම තුළ අපි හිතන්නේ එහෙම තත්ත්වයකට ඒ කියන්නේ මැදිහත් වීමේ හැකියාවක් තියනවා කියලා ඉතුරු 120 මොකද සේවකයෝ සහ ගනුදෙනුකරුවන් අතර ඒ කොටස් නිකුත් කිරීම තුළ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අයට ඔය කියන කාණ්ඩ දෙකටම අවශ්‍යතාවයක් නැහැ මේ කොටස් ලබා ගැනීමේ රාජ්‍ය බැංකුවල. මොකද ඒ කෙසේ වෙතත් 80% එහෙමනම් මේක අර බලපෑමක් කළ හැකි තරමට වෙනකන් කොටස් නිකුත් කිරීමට සිද්ධ වෙනවා. එහෙම වුණොත් අර රජයේ අයිතිය සම්බන්ධව අර්බුදයක් එනවා. අර මම අර ඉස්සෙල්ලා කියපු රජයට ලබා දිය යුතු දේවල් විශේෂයෙන්ම අපි ලාභාංශ විදිහට සමහර අවස්ථාවලදී රජයට අවශ්‍ය වුණාම අවුරුද්ද අවසානයේ ගෙවන්න තියෙන ලාභාංශ අවුරුද්ද මුලදී අපි ගෙවනවා. බදුත් එහෙමයි. අපි දැන් අවුරුද්ද අවසානයේදී ගෙවන්න තියෙන බදු මුදල් අවුරුද්ද මුලදී ගෙවපු අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට අවශ්‍ය වෙනකොට මේ රටේ පාලනය ගෙන යන්න රජයට අවශ්‍ය වෙන අවස්ථාවලදී ඒවා යහපත් ආකාරයෙන් කියන්නේ බැංකුවට හානි වෙන ආකාරයෙන් නෙමෙයි යහපත් ආකාරයෙන්
ගෙවීම් සිද්ධ කිරීමේ කටයුතු බැංකුව සිද්ධ කරලා තියෙනවා. දැන් පුද්ගලික කණ්ඩායම් වලට කොටස් නිකුත් කිරීම තුළ ඔන්න ඔය කරුණු වලටත් ලොකු බාධාවන් ඇති වෙනවා. ඒ වගේම මොකද ඒ අය එතකොට ලාභ ඉපීමේ පරමාර්ථයෙන්ම තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද පුද්ගලික අංශයේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු එහෙමයි ලාභ ඉපීමේ බලාපොරොත්තුවෙන්ම තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර රජයට තියෙන සහන මේ රජය පවත්වාගෙන යන්න රාජ්‍ය බැංකුව වලින් ලබාගත යුතු ශක්තිය ලබා ගැනීමේ ලොකු බාධාවක් වෙනවා. ඔක 20ක් මේ කොටස් නිකුත් කරා කියලා ඔය කියන පාලනය ඇති කර ගැනීමේ හැකියාවක් නැහැ. එහෙමනම් අර මේක වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයට පැවරිය යුතුයි ඔය කියන පාලනය ඇති කරගන්න නම්. හැබැයි ඒ පාලනය ඇති කරන්න ගිහිල්ලා අවසානයේදී රජයට තියෙන ලොකු ශක්තියක් නැති කර ගැනීමක් සිද්ධ වෙනවා. ඊට වැඩිය කළ යුතු දේ තමයි රජයට අයිතිය තියාගෙන ඒ පාලනය නිසියාගෙන කියන බැංකු පද්ධතිය නිසියායුරුවෙන් ක්‍රියාත්මක කර ගැනීම. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ රජයට අවශ්‍ය අපි ලාභාංශ ගෙවනවා මුලදී අවුරුද්ද මුලදී ගෙවනවා. ඒ වගේම අවුරුදු මුලදී බදු ගෙවනවා. හැබැයි බැංකුව වැටෙන්න දෙන්නේ නැහැ. බැංකුව ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන් මූල්‍ය විනයක් කළමනාකරණයක් බැංකුව තුල තියෙනවා. එතකොට රටේ අවශ්‍යතාවයත් ඉෂ්ට සිද්ධ වෙනවා. බැංකුවේ පැවැත්මට හානියක් වෙන්නෙත් නැහැ. එහෙම තමයි මේ අවුරුදු දැන් ලංකා බැංකුව ගත්තොත් අවුරුදු 82ක ඉතිහාසයක් තියෙනවා. දැන් මේ පසුගිය අවුරුදු දෙක ඇරුණු අතහැරියත් අවුරුදු 80ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. ලංකා බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතර තිබ්බා. ආසියාවේ හොඳම බැංකුව අතර මේ ලංකා බැංකුව තිබ්බා. ඉතින් ඒ தත්ත්වය පැවතුනේ 100%ක් බැංකුවේ කොටස් මේ අයිතිය මේ රජයේ කොටස් අයිතිය තියාගෙන තියෙන කාලේ තමයි අවුරුදු 80ක්ම පැවතුනේ. ඉතින් ඒක මම අර කිව්වා වගේ බැංකුව ඉතාමත් හොඳ හර පද්ධතීන් තියෙනවා. හොඳ මූල්‍ය විනයක් තියෙනවා. හොඳ උසස්වීම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. විනය නීති සංග්‍රහයක් තියෙනවා. ඒ වගේම මේ සේවකීන්ට යහපත් ක්‍රමවේදයක් මේවා ඇතුලේ තියෙනවා. ඒවා තුල නිසි පාලනයකින් කටයුතු කරන්න පුළුවන්. මේකට දේශපාලන ඇඟිලි ගැහිම් නැත්තම් මේකේ දූෂණය මර්ධනය වෙනවා නම් විශේෂයෙන්ම දූෂණය බව ඇති වෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් එක්ක. ඒක නවත්තනවා මිස අර ඒක පාලනය කිරීමට පුද්ගලික අංශයට කොටස් නිකුත් කරනවා කියන්නේ රජයට තියෙන අවස්ථාවන් මේ රටේ ජනතාවට සහන දෙන්න තියෙන අවස්ථාවන් ටිකෙන් ටික ඇදගෙන වැටෙන එක තමයි වෙන්නේ. මේක 100ට අර මං කිව්වේ ඒකයි 120ක් නිකුත් කරලත් මේක පාලනය කරන්න බැරි වුණොත් අපි කොතනින්ද නවතින්නේ? එතකොට ආයෙ අපි 120ක් නිකුත් කරනවාද? එහෙම ගිහිල්ලා අවසානයේදී අපිට අත්දැකීම් තියෙනවා මේ රටේ රාජ්‍ය ආයතන අද මාෆියාවන් වලට යට වෙලා තියෙනවා. ඔය කොටස් නිකුත් කරන්න ගිහිල්ලා තනි පුද්ගලයින්ගේ බූදල් බවට ඒවාපත් වෙලා රටේ ජනතාවට ඒ වගේම රජයට ඒවෙන් ගන්න තිබ්බ සහන වාසි අහිමි වෙලා තියෙනවා. එහෙම උදාහරණ අද ඕනි තරම් දකින්න තියෙනවා. ඉතින් ඒ தත්ත්වයට රාජ්‍ය බැංකු පද්ධතිය පත් කරගන්න අවශ්‍ය නැහැ. ඉතාමත්ම සරලයි. මේක ස්වාධීනව කටයුතු කරන්න නිලධාරීන්ට අවස්ථාව දෙනවා නම් ඉතාමත්ම පැහැදිලිව මේ තියෙන ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒකයි අපි පුන කියන්නේ මේ ප්‍රශ්නයකට හොඳ ආකාරයෙන් විසඳුම් හොයන්න තියෙද්දි ඒකට නරක ආකාරයෙන් විසඳුම් හොයන්න යන්නේ නැතුව හොඳ ආකාරයෙන් මේ විසඳුම හොයන්න ගිහිල්ලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අපි ඉස්සෙල්ලා අධ්‍යයනය කරලා සිටිය යුතුයි බලා සිටිය යුතුයි. ඒක තමයි අපේ අදහස. හොඳයි. දැන් අපි වැඩසටහනේ අවසාන විනාඩි 7ක කාලයක තමයි ලැබිලා තිබෙන්නේ. ඔබතුමා දැන් මම අපිට සාමාන්‍ය සිවිල් පුරවැසියන් ලෙස තිබෙන ගැටලු අපි අහුවා. ඒවට ඔබතුමා පිළිතුරු ලබා දුන්නා. දැන් ආණ්ඩුව මේ යෝජනා කරන ක්‍රමවේදයත් එක්ක බැංකු සේවක සංගමයේ විදියට ලංකා බැංකු සේවක සංගමයේ විදියට අපිට සංක්ෂිප්ත කරලා කියන්න පුළුවන්ද මේ යෝජනාවල පුද්ගලීකරණය සම්බන්ධයෙන් ඔබතුමාලා මට තේරෙන විදියට 100% මේක රාජ්‍ය සතුටු තියෙන්න ඕන කියන මතය තමයි මම හිතන්නේ ඔබතුමාලා ඉන්නේ සංවිධානයක් විදියට. මොකද්ද ඔබතුමාලගේ යෝජනාවලිය බැංකුව ස්ථාවර කිරීමට ඔබතුමාලගේ යෝජනාවලිය අපිට සංක්ෂිප්ත කරලා කියන්න අවසාන වශයෙන්. හරි. කෙටියෙන්ම කියනවා නම් පසුගිය කාලයේදී පසුගිය වසර දෙකමාර තුල මේ බැංකු දේශපාලන වශයෙන් ගිලගත්තා.
ඒ කියන්නේ දේශපාලන වශයෙන් ඒ ගිල ගැනීමට අවශ්‍ය පිරිස් මේ බැංකුව තුලට පත් කළා. සභාපතිවරු ඒ වගේම මහා කළමනාකාරවරු මේ බැංකු පද්ධතිය ගිල ගන්න අවශ්‍ය පිරිස යොදවගත්තා. අපිට ඒක තුල පොඩි යම්කිසි සැක සංකාවක් පවා ඇති වෙනවා මේ රාජ්‍ය බැංකු පුද්ගලිකකරණය කිරීම දක්වා ගෙන යාමේ අවශ්‍යතාවය මතම මේ දේවල් කරාද කියන එක. මොකද බැංකු පද්ධතිය බිඳ දමා ගන්න. දැන් අද වෙනකොටත් දැන් අපි බලාපොරොත්තු වුණා යම්කිසි දැන් රටේ අරගලයක් සිද්ධ කරා. අරගලයක් සිද්ධ කළා යම් වෙනස්කම් සිද්ධ කළා. ඒවත් එක්ක මේ තත්ත්වය විශේෂයෙන්ම රටේ මේ ආර්ථිකයේ අර්බුදයක් ඇති වෙලා තියෙන වෙලාවක ආර්ථිකය මෙහෙවන පද්ධතිය විනිවිදභාවකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් නිසි නිලධාරීන් මේවට පත් කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් අර දූෂිත කණ්ඩායම පෞද්ගලික වසර දෙකමාර තුර මේ බැංකුව ගිලගත්ත දූෂිත කණ්ඩායම තමයි තාම මේ බැංකුව වල පාලනයේ ඉන්නේ. ඉතින් වහාම ඒවා නිවැරදි කළ යුතුයි. ඒ වගේම ඒ තුලින් නිසි නිලධාරීන්, ඒ කියන්නේ දක්ෂ සුදුසුකම් තියෙන එහෙම පිරිස් බැංකු තුල ඉන්නවා. ඒ අයට නිසි වගකීම් පවරලා මේ දූෂණය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් යාන්ත්‍රණයක් පැහැදිලිව ඇති කර යාන්ත්‍රණයක් ඇත්තටම ක්‍රියාත්මක වෙනවා බැංකු පද්ධතිය වල. ඒවා නිසි ආකාරයෙන් නියාමනය කරලා ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න ස්වාධීනව ඒ දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලැබිය යුතුයි. දූෂිත නිලධාරීන් මේවෙන් ඉවත් කළ යුතුයි. ඒ කරලා දේශපාලන බලපෑම්, දේශපාලන අතපෙවීම් බැංකු පද්ධතිය මේක මහ බැංකුවේ ඉඳන්ම තියෙනවා. ඒවා ඉවත් කරලා නිසි ආකාරයට බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න නිදහස ලැබලා දුන්නොත් ඉතාමත්ම සුමටව මේ ආර්ථිකයේ මේ අද තියෙන ප්‍රශ්නෙට පවා විසඳුම් හොයන්න බැංකු පද්ධතියේ ශක්තිය වෙනවා. ලංකා බැංකුව අද වෙනකොට ට්‍රිලියන 4.5ක් වත්කම අන්නේ මේ තරම් ශක්තිමත් ආයතනයක් ලංකා බැංකුව කියන්නේ. මහජන බැංකුවත් එහෙමයි. ඉතින් ඒ ආයතන මේ ආකාරයට එක එක්කෙනාගේ තනි පුද්ගලයන්ගේ වමනා මත විනාශ වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීමේ වගකීම පාලකයින්ට තියෙනවා. ඒක එහෙම නොකර කොටස් නිකුත් කරා කියලා එක එක්කෙනාට මේවා අයිතින් පැවරුවා කියලා මේකට විසඳුමක් මේ ඒකෙන් වෙන්නේ අවසානයේදී ඒ කොටස් ලබා ගන්නා පුද්ගලයන්ගේ මඩිය තර කර ගන්නව හැරෙන්න රටටවත් රටේ ජනතාවටත් කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රාජ්‍ය බැංකු විදියට පවත්වා ගැනීම තමයි ඉතාමත්ම වටිනා දේ. මොකද ඒවා රටට විශාල සම්පත්. හොඳයි. අපි බෙහෙවින් විස්තෘතවන්ත වෙනවා ධනංජය සිද්ධවර්ධන මහත්මයාට. ඔබතුමා ලේකම් ලංකා බැංකු සේවා සංගමේ ලංකා බැංකුව කියන ටයිටල් එක තමයි ඔබතුමාගේ අපි හඳුනාගත්තේ. එතකොට ඔබතුමා අපේ දේශපාලන සිවිල් සංවිධාන හිතවතෙක්. ඒ වගේම මම කියන්නේ මේ මොනවාද මේ අපේ මේ අරගලයෙන් පස්සේ ඔබතුමා මම හිතන අත්අඩංගුවටපත් වුණා මේ රාජ්‍ය මර්ධනයට හසු වුණා. ඉතින් මේ ආදි වශයෙන් සිවිල් ක්‍රියාකාරකෙක් ලෙසත් අපේ හිතවතේ. ඉතින් ඔබතුමාගෙන් අපි අද විමසන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලීකරණයේ විසඳුමති කියන මාතෘකාව. ඇත්තටම බැංකු ශාස්ත්‍රය ගැන තමයි මට වැඩිපුරම අහන්න උවමනා වුණේ. ඉතින් ඔබතුමාලා සංවිධානයක් විදියට මේ මතය නියෝජනය කරමින් අපිට අදහස් දක්වුවා. ඔබතුමා අවසාන වශයෙන් කියන දේ තමයි කියන්නේ ජනාධිපතිවරයා එහෙම නැත්නම් රාජ්‍ය තීන්දුවක් ගන්නව නම් මේක යම්කිසි ප්‍රමාණයක් ප්‍රයිවටයිස් කරන්න. ඒක නෙවෙයි මේ ප්‍රශ්නෙට විසඳුම. ඒක තුලින් තවත් අර්බුදයකට යනවා රාජ්‍යත් බැංකු පද්ධතියත්. ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ප්‍රශ්නෙට හේතු වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයේ තුර යම්කිසි විදියකට මේකේ අනවශ්‍ය පුද්ගලයන් සුදුසු නැති පුද්ගලයන් භාවිතා කරලා මේ මුදල් අවභාවිතා කිරීම. ඉතින් ඒක නිසා සහ රට බංකොලොත් වීම නිසා ගැටලුවකට මුහුණ පාලා තිබෙනවා. නමුත් ඒකට විසඳුමක් ලැබෙන්නේ නැහැ මේ කියන පුද්ගලීකරණ ක්‍රියාවලිය තුලින් කියන එක තමයි මම ඔබතුමාලගේ මතය. ඉතින් ඊටම කෙටි දැනුම් දීමකින් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාගේ සංවිධානයටත් ඒ වගේම ලේකම්වරයා ලෙස ඔබතුමාටත් ධනංජය සිල්වා මහත්මයාට අපේ කණ්ඩායම වෙනුවෙන් මම ස්තුතිය පුද කරනවා. අපි නැවත දවසක මුදු වැඩසටහනකින් හමු වෙමු. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි.